තෙරුවන් සරණයි. බාහිර පොතක් නැහැ. හිතෙත් පොතක් නැහැ. දැන් පොත කියන සංඥාව මිරිගුවක් පමණයි. දැන් පොත කියන දැනගැනීම මායාවක් පමණයි. පොතක් කියලා දෙයක් කොහෙද තියෙන්නේ? පෙරමතකේ අපේ තියෙන සංඥා ගොඩවල් මතක මෙන්න මේ කාරණා නැවත අපිට මේ අරමුණු ඇති වෙන්න හේතු වෙලා තියෙනවා. ඔබේ සිතේ ඔබ සත්‍ය දකින්නවද? ඔබට හැම මොහොතෙම මේ තමන්ගේම සිතට සිහිය යොමු වෙලාද තියෙන්නේ? සිතෙන් මිදෙන මග නිවන් දකින මග. ඔබ ඔය බාහිර තියෙන ලෝකයේ කියලා කතා කරන සමාජය තුළ ඔබට පේන දේවල්, ඔය ගෙවල් දොරවල්, ඉර හඳ, යාන වාහන, ඔය විශාල පේන පරාසයක් ඔබට පේන එක සත්‍යයක්ද? ඔබට බලන්න පුළුවන්ද ඔය ඈත පේන විශාල වට ප්‍රමාණයක් වලාකුළු ආස දිහා බැලුවොත් ගස් කොළන් කඳු වැටි බලන්න මේ සබාධම දෙයක්. උදෑසන හිමිදිරි පාන්දර බලන්න මේ සබාධම හවසට ඉර බහින මොහොතට කොයිතරම් දේවල් ඔබට දකින්න තියෙනවද? ඔබ ඒවෙන් රස විඳිනවද? ඔබ ඒවෙන් මත් වෙනවද? ඔබ කියයි ඇයි ඔබට පේන්නේ නැත්තේ? කොයිතරම් සුන්දර දර්ශනයක්ද? ඇත්තද? එහෙමයිද? එහෙමනම් එහෙම හිතමු. අපි ඔබට නොපෙනෙන පැත්තක් පෙන්වන්නේ. ඔබේම සිත දිහා බලන්න. ඔය පේන්නේ දේද ඔබ කතා කරන්නේ? ඔබ කතා කරන්නේ ඔබගේ දත්ත. හොඳින් බලන්න. ඔය අනන්තයේ තෙක් පේනවා කියන ඔය සිතිජේ ඔබ වෙරළා අයිනක ගියාන ඔය පේන ඔය විශාල වට ප්‍රමාණය ඔය සියල්ල එකක්වත් ලොකු නෑ. ඇයි? ඔබේම සිත නෙමෙයිද ඔය? ඔය කකුලට දැනෙන තද ගතිය ඔබගේ සිත නෙමෙයිද, විඤ්ඤාණයට නෙමෙයිද දැනෙන්නේ? ඔබ එහෙමනම් ඉර බහින මොහොතේ ඉන්නේ වෙරළා ඉන්නේ. කුමන තැනකද? ඔය පේන දර්ශනේ ලස්සනයිද? එහෙමද ඔබ හිතන්නේ? ලස්සන තියෙන්නේ කොහෙද? ලස්සන තියෙන්නේ වර්ණයේද? ලස්සන තියෙන්නේ ඔබේ කකුලට දැනෙන තද ගතියද? ලස්සන තියෙන්නේ ඔබේ ඇඟේ හමන හුලකේද? ලස්සන තියෙන්නේ කනට ඇහෙන ශබ්දයේද? ඔබ කියන දේ තව ටිකක් හොඳින් බලන්න. දැන් ඉර බෑගෙන යනවා. දැන් ආලෝකය නැති වෙනවා. දැන් අන්ධකාරය එනවා. දැන් කළුවරයි. දැන් ඔය ඇහැට පෙනුණු ආලෝකයට පෙනුණු රූපේ දැන් කෝ?
ඔබ කියයි දැන් එතන ලස්සනක් නැහැ. දැන් කළුවරයි. නෑ අපි කියන එහෙනම් ඔතනත් ලස්සනයි. කළුවර කැතයි කිව්වේ කොහොමද? කෙනෙක් කියයි මේ කළුවර මේ හවසේ ඉර බහින මේ මොහොතේ මේ අන්ධකාරේ කොයිතරම් හොඳයිද ලස්සනයිද? එතන ලස්සනක් තියනවද? ලස්සන කියන්නේ සිතුවිල්ලක් නෙමෙයිද? සිතුවිල්ලක ලස්සනක් තියනවද? හැම දෙයක්ම ධර්මයයි. ධර්මයේ දකින කෙනාට සියල්ලම ධර්මයයි. අපිට දැනෙන විදිහට ලස්සන කියලා දෙයක් නැහැ. ලස්සන බාහිර නැහැ. බාහිර දෙයක් නැත්නම් ලස්සන කැත කොහෙද තියෙන්නේ? ඔබේම සිත ගැනයි කතා කරන්නේ. ඒත් සිත කියන්නේ මායාවක්මයි. ලස්සන කියන පුළුවන් ද සිතක? සිතවිලි වල ලස්සන නෑනේ. ඔබ හිතන්න ලස්සන තියෙන මලක. මල කියන සිතුවිල්ල එහෙම ගත්තොත් ඇහැට පේන්නේ වර්ණයක්. ඇහැට පේන වර්ණේ වර්ණයක් විතරයි. වර්ණයක කොහෙන්ද ලස්සනක් කැතක්? ඔය ලස්සන කියන්නේ එහෙනම් කහ පාට කැතයිද? සුදු පාට කැතයිද? රතු පාට කැතයිද? තවිලි පාට කැතයිද? මේ වගේ වර්ණ ඔක්කොම ටික ගන්න. දැන් මොකද්ද ලස්සන? මොකද්ද කැත? වචන නම් ඕන තරම් කියතයි. ඔක්කොටම ලස්සනයි කියතයි. ඔක්කොටම කැතයි කියතයි. කැතක් ලස්සනක් ඔබගේ සිත අනුව නෙමේද දෙපැත්තට යන්නේ. කෙනෙක්ට ලස්සන දේ තව කෙනෙක්ට කැතයි. ඇත්තටම එතන තීරණය වෙන්නේ කොහොමද? වර්ණය අනුවද? අතට අහුවෙන තද ගතිය අනුවද? නාසයට දැනෙන දැනීම අනුවද? කනට ඇහෙන ශබ්දය අනුවද? මේ ආයතන එකිනෙක හොඳින් දකින්න. එතකොට ඔබට හොඳින් දකින්න ලැබෙයි. මේ ලස්සන තියෙන කොහෙද කියලා. ඔබ කනකොට ඔබ ආහාර ගන්නකොට බලන්න රස කොහෙද තියෙන්නේ කියලා. ඔබ හිතන්න ඔබ දැන් බත් කනවා. මේ එළවලු වල රසක් තියෙනවද? දිවට දැනෙන්නේ දැවිල්ලක්. දැවිල්ල රසයිද? දිවට දැනෙන්නේ ලුණු රසයිද? දිවට දැනෙන්නේ ඇඹුල රසයිද? මේ එළවලු වල කොහෙද රස තියෙන්නේ? ඔබ ඔය දාගන්න එළවලු හැම එකම මොකද්ද තියෙන රස? බෝංචි දාගන්නවා, අම්බුරු දාගන්නවා, ඔබ හිතන්න මොනවා හරි පරිප්පු දාගන්නවා, තව මොනවා හරි හිතාගෙන යන්න. අල දාගන්නවා. ඔය එළවලු තියෙනවනේ. දැන් රසයිද? මේ අපේ පෙර හුරුවක් නෙමෙයිද? පෙර මතකයක් නෙමෙයිද? මේ සිතුවිලි නෙමෙයිද තියෙන්නේ? ඔය තියෙන්නේ සිතුවිලි ගොඩක්. ඔබ හිතන දේ ඔය එළවලු වල නැහැ. ඔබ හිතා ගන්නවා එහෙම. ඔබ හිතන දේ වර්ණයේ තිබුණේ නැහැ. ඔබ හිතා ගන්නවා එහෙම. වර්ණය කියලා දෙයක්වත් නැහැ. එළවලු කියලා දෙයක්වත් නැහැ. රස කියලා දෙයක්වත් නැහැ. ලස්සන කියලා දෙයක්වත් නැහැ. කැත කියලා දෙයක්වත් නැහැ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි දිහා බලලා නැහැ හරියට. අපි අපේ සිත දැකලා නැහැ හරියට. අපි අපේ සිතේ ඇත්ත දැකලා නැහැ. දැවිල්ල රසයිද? දැවිල්ල කොහොම රසක් කියන්නේ?
මේ අපි එදිනෙදා ඔබට අපට දැකෙන අත්දැකීම් තුලින්ම ධර්මයේ ගලප ගන්න ඕනේ. ධර්මයේ කියලා 아무තු දෙයක් නැහැ. ධර්මයේ කියලා පොත්වල නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ධර්මය අපේ හිතමයි. සිතෙන් මිදෙන මඟ, නිවන් දකින මඟ. අර සද්දයක් කියනකොට අපි මේ විදුලි කොටන සද්දේ, මේ කපුටගේ සද්දේ. බාහිර කොහෙන්ද කපුට? අපේ පෙරමතකයක් තමයි කපුට කියන්නේ. කපුටගේ සද්දේ. ඒ සිතුවිල්ලක්මයි. සිතමයි. ශබ්දයට හිමිකරුවෙක් නෑ. අපි ගැට ගහලා රූපයක්. අපේ හිතේ තියෙන ගැට ගැහිලි. සමුප්පන්න වෙලා මේ කපුට, මේ කපුටගේ සද්දේ, මේ කුකුලා, මේ කුකුලාගේ සද්දේ. ඒතර එහෙම මුකුත්ම ඔබට ඔබගේ හරියට මේ ධර්මයේ දැක්කොත් ඔබට දැනේ. කුකුලා කියන්නේ මොකෙද්ද? කවුද කියන්නේ? කොහොමද මේ ඇත්තටම අර පුංචි දරුවා මේ ලෝකෙට බිහි වෙලා මුකුත්ම දන්නේ නැහැ. අන්න ප්‍රභාස්වර සිත. ඒ සිතේ මුකුත් නැහැනේ. කෙලෙස් නැහැ. කපුටෝ ඒ සද්දයක් ඒ සද්ද අඳුරන්නේ නැහැ. සද්ද තියෙනවා සද්ද අඳුරන්නේ නැහැ. දන්නේ නැහැ. දැන් ඔබ ශබ්ද ගොඩාක් දැන ගැනීම ඒ සංඥාවලට හේතුව. හැබැයි මේ හැම එකම අපි ඔබට කියන්නේ ගියේ මේ විදිහට සත්‍ය දකිනවා නම් තමන්ගේ සිත පේනවා නම් ඔය සිතුවිලි වලට නොරවටෙනවා නම් සිතේ සත්‍ය දකිනවා නම් මේක අතීත සංඥා කියලා සියල්ලම දැනෙනවා නම් වර්තමාන මොහොතවත් හම්බ වෙන්නේ නැහැ කියලා දැනෙනවා නම් ඔබට හම්බ වෙන්නේ බාහිරින් මිදුණු තැන, බාහිරත් දෙයක් නැති තැන. ඒ ප්‍රතිබිම්බයකට හැඩතලයකට ඒ අතීතයේ ගැට ගැවුණු සද්දේ නිසා හටගත්ත නාමය සිතුවිල්ල දැන ගැනීම අපව කතා කරන සියලුම දේවල් සම්මුති. ඒ සම්මුති වල කොහෙන්ද දේවල් සම්මුති සිතුවිලි ඒවේ හරයක් නැහැ. සිතෙන් මිදෙන තැන, බාහිරේ මිදුණු තැන. අධ්‍යාත්ම බහිද්දා කියන අන්ත දෙකෙන්ම මිදුණු තැන. මොකක්ද ඉතුරු වෙලා තියෙන්නේ? මොනවද දැන් ඉතුරු වෙලා තියෙන්නේ? බාහිරත් දෙයක් නැති තැන, සිතත් දෙයක් නැති තැන. අපි ඔබට කිව්වා මේ පොත කියන සංඥාව අතීත මතකයක්. ඒ සම්මුතියක්. ඒ හැඩතලේ එනකොට අර ශබ්දේ පොත කියන ශබ්දේ. අර පුංචි දරුවට හැඩතල එනකොට අම්මා ගාලා අම්මා කියලා කියවුනේ. හැඩතලයට ගැට ගැහුණා. රූපෙට ගැට ගැහුණා නාමේ. ඒ අනුවයි විඥානේ දැන ගැනීම ආවේ අම්මා කියලා. ඒ විදිහට මේ හැඩතල එනකොට ඒ හැඩතලයට අතීතයේ ගැට ගැහුණු දේ නැවත ආවා. පොත කියලා ගැට ගැහුණ රූපේ නාමේ සිතුවිලාව පොත. පෙර මතකයෙන් ආපු දැන ගැනීම. බාහිරට එකතු වුණා. එහෙනම් ඒ පොත පූජා කරන්න පුළුවන්. පින් කරගන්න පුළුවන්. පව් කරගන්න පුළුවන්. පොතට ඇලුනොත්, පොතට ගැටුනොත් ලෝභ දේශ මොහ ඇති වෙනවා. එහෙම වුණොත් ඒක අල්ලා ගැනීම නිසා, උපාදාන වීම නිසා තමන්ට අபிසංකරණයක් තියෙනවා. කර්මයේ රැස් වෙනවා.
පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර. පොතටම ඊට පිහිටවල එකම අරමුණක හිත තියාගෙන බඹරයක් වගේ කරකිනවා. ආනිඤ්ඤාවි සංඛාර. මේ අල්ලා ගැනීමමයි ඒ කතාව. කර්මයක්, සසරක්. නමුත් අපි ඔබට කතා කරන්නේ මේ ක්ෂණික සිත හටගෙන නිරුද්ධ වෙන තැන. මේ හටගත්ත සිතත් අතීත සිතක්. අපි ජීවත් වෙන්නේ ඔබට පේන හැම දෙයක්ම මේ මොහොතේ ඔබ ඉස්සරහා තියෙන කොහොමද? සියල්ලම සංඥා, නාම අතීතයයි තියෙන්නේ. වර්තමානයක් නෙමෙයි. එහෙනම් ඔබ අතීතය තුලයි ඉන්නේ හැම මොහොතෙම ඔබ අතීතය තුලයි ඉන්නේ. ඊගාවට එන සිතත් අතීතමයි. ඊගාවට එන සිතත් අතීතමයි. වර්තමානයක් පනවන්න බෑ. හැබැයි ඒ අතීත සංඥා බාහිරත් දෙයක් නැත්තම්. බාහිර හතර මහ භූත වල පොත් ඒවා මේවා කියලා නැහැ නම් අපි හිතින් හදාගත්ත. ඒ වගේම හිතින් හදාගත්තේ ඒ සම්මුති නාමයන් වලත් දෙයක් නැහැ. අජ්ජත බහිද්ධාන්ත දෙකම මායාවක්. විඥාන මායාව අවබෝධයි. වේදනා සංඥා ඒ ගලපලා ගත්ත සංඛාර පෙරමතකේ දැන ගැනීම විඥාණයට නොරවටෙන තැන සත්‍ය දකින්න තැන යථාභූත ඥානයේ දකින්න තැන බාහිරත් එහෙම දෙයක් නැහැ. විඥානයේ තුල දැන ගැනීම සිතුවිල්ල තුලත් එහෙම දෙයක් නැහැ. මේ කතාව තුළ ඔබට දෙපැත්තෙන්ම මිදෙනවා. රූපයන්තයෙන් බාහිරින් මිදෙනවා, නාමයන්තයෙන් මිදෙනවා, සිතින් මිදෙනවා. ද බාහිර ලෝකේ ඇත්ත වෙලා නැහැ. ඔබ බාහිර ලෝකයෙන් මිදිලා විනීය ලෝකයේ කියන තැනට එනවා. ද සිතුවිල්ල ඇතුලේ ලෝකෙත් මිදිලා. එලවත් මිදිලා, මෙලවත් මිදිලා. බාහිර දෙයක් තිබ්බොත් ඒකට ඇලීම ගැටීම නිසා ඔබ බාහිර දෙයකින් සැපේනවා කියලා හිතන තැන කාම භූමියේ තියෙනවා. බාහිර රූපේ අපි හදාගත්ත රූපේ තියනවා කියලා ගැනීම තුළ ඒක බාහිරට තියනවා කියලා ගැනීම තුළ රූප ලෝකෙත් තියෙනවා. රූප සංඥා තියෙනවා. එහෙම දේවල් ඇති බවට දැනීම තුළ නාමය තුළ අරූප ලෝකෙත් තියෙනවා. සියලු ලෝකෙම මිදෙනවා සත්‍ය දකින්න තැන. තුන් භූමියම තුන් ලෝකෙම මිදෙනවා. හැබැයි මේ මිදෙනවා කියනකොට නමුත් උතන දෙයක් නැද්ද? බිත්තියක් නැහැ කිව්වට ගිහිල්ලා ඔබ හැප්පෙන්නේ. ඒක තමයි ඇත්ත. නැහැ කිව්වත් වැරදි, තියෙනවා කිව්වත් වැරදි. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති කිව්වේ ඒකයි. මෙතන හේතුඵල තියෙනවා. මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. බාහිර හැඩතලේ නෙමෙයි ඔබේ සිතේ තියෙන ලෝකේ බොරුවක් වෙනවා. බාහිර හතර මහ භූත ඔබට දකින්න බෑ. හැබැයි ඔබේ සිතේ හැම වෙන ලෝකයේ මොහොතේම ඔබ කියන හිතන දේ බාහිර ඇත්තෙත් නෑ. බාහිර එහෙම දෙයක්ුත් සිතේ තියෙන දෙයක්ුත් නෑ. ඔබ දකින්න දේ ඔබ කතා කරන දේ එහෙම දෙයක්ුත් නෑ. නමුත් ඒ හතර මහ භූත ඒ සම්මුති ප්‍රඥප්ති නැති තැන තියෙන ක්‍රියාවලිය ක්‍රියාසිත එතන ක්‍රියාසිතක් තියෙනවා. ඒකයි දෙයක් තියෙනවා කිව්වත් වැරදි, නැහැ කිව්වත් වැරදි කියේ. අත නැත කියන අන්ත දෙක තියෙන්නේ සිතුවිලි වල. ඒක තියෙනවද නැද්ද? තියෙනවා කිව්වොත් බාහිර තියෙන තමන් හිතන දේ වෙනවා. නැහැ කිව්වොත් නැතිලා තියෙන තමන් හිතපු දේ වෙනවා. එන හිත රැවටිලා වෙනවා. හැබැයි ඇත්තටම හිතන දේ කොහෙවත් නැහැ. නමුත් එතන දෙයක් නැද්ද? නැහැ. දෙයක් තියෙනවා.
හැබැයි ඒ දේ අපිට හම්බ වෙන්නේ. වර්තමාන මේ මොහොත ශුන්‍යතාවය අපිට තුලයි අපි ඉන්නේ. අතීතං නාත්වගාමී යන පටික්කේ කංකේ අනාගතං පච්චුප්පන්නං චේ ධම්මා තත අතර විපස්සති කියන්නේ. බාහිර දෙයක් නැහැ නෙමෙයි. බාහිර තියෙන දේ අපිට හම්බ වෙන්නේ. ඒ කවදාවත් අපිට එතනට යන්න බෑ. ඒ ශුන්‍යතාවය නෑ කියන තැන තියෙන හිස් කියන තැන තියෙන ශුන්‍යතාවය නෙමෙයි. සිතුවිලි වලින් මිදෙන තැන තියෙන ශුන්‍යතාවය. එතනයි තියෙන කෙලෙස්යන්ගෙන් මිදෙන තැන තියෙන ශුන්‍යතාවය. මේ කතාව අපි කතා කරන්නේ සලායතන ලෝකෝ කියන තැන. අසකන දිවනාසය හැදෙන කියන තැනින්. මේ හේතුඵල හේතු නිසා හටගත්ත ඵල හේතු නැතිකොට නැති වෙනවා කියන තැන. මෙතන පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ අවුත්තා සම්භූතං උත්තානම් භවිෂති කියන කොටත් පෙර නොතිබීම හටගන්නේ සිතුවිල්ල. ඒ සිතේ සත්‍ය දකින්න තැන. ඒ සිත බාහිරත් නෑ ඇතුළ සිතුවිල්ලත් සත්‍යයක් නෙමෙයි කියලා දකින්න තැන තමයි හටගත්ත සිත නිරුද්ධ වෙනවා කියන්නේ. නැත්තම් සමුදේ පවතිනවා. හටගත්ත සිත බාහිරට ගැට ගැහෙනවා. නමුත් ඒ සිතේ සත්‍ය දැක්කොත් තමයි පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්නේ. නැත්නම් ඒක ඉතුරුවක් තියෙනවා. අවශේෂයක් තියෙනවා. හැබැයි ඒ සිතේ සත්‍ය දකින්න කෙනාට පමණයි නිර්වශේෂ නිරෝධයක් නිර්වශේෂ විරාග නිරෝධයක් තියෙන්නේ. එහෙමනම් මේ හේතුඵල ධමයේ හේතුව අවිද්‍යාව නොදන්න කම නිසායි විඥානේ සිතුවිලි ඵලය ඇති වෙන්නේ. හේතු නිසා හටගත්ත ඵලයක්. නොදන්න කම නිසා අවිද්‍යාව නිසා හටගත් සංඛාරය. සිතුවිලි සංඛාරා විඥාන දැන ගැනීම. නොදන්න කම නැති අවිද්‍යාව නිසා. පොත කියන දැනීම දැකීම සත්‍ය නොදන්න කම නිසා. අතීත සම්මුති වලට රැවටීම. ඒ හේතුඵල ධම හේතු නිසා හටගත්ත ඵලය හේතු නැති වෙනකොට නැති වෙනවා. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති කියනකොට හේතු නිරුද්ධ වෙනවා කියන්නේ අවිද්‍යාව නැති වෙනවා සත්‍ය දකිනවා. අවිද්‍යාව දුරු වෙන තැන විද්‍යාව පහළ වෙන තැන ඒ සත්‍ය දකින තැන බාහිරත් සත්‍ය නොවන තැන සිතුවිලිත් සත්‍ය නොවන තැන ඒ හදාගත්ත විඤ්ඤාණයේ මායාව පොත කියන මායාව නැති වෙනවා. පොතක් කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. බාහිරත් පොත් කියලා දෙයක් නැහැ. ඒ හතර මහා භූතවල පොත් නැහැ. සිතෙත් පොතක් නැහැ. සම්මුති වල කොහෙන්ද පොත්? සිතුවිලි වල පොත් නැහැ. පොතක් නැති තැන ක්‍රියාසිතයි. පොතම නේද ක්‍රියාසිත. පොතේ සත්‍ය දකින තැන එතකොට පොතක් නැති තැන එතන තියෙන ක්‍රියාසිතක්. ඔබේ අල්ලන් ඉන්නේ කුමක්ද? ඒ ක්‍රියාසිතේ ස්වභාවය දකින්න. ආයතන වලින් මිදුණු තැන ක්‍රියාසිතයි. ආයතන වලට තමයි පොතක් මැවෙන්නේ. ඇහැට වර්ණයක්, අතර තද ගතියක්, දැනෙන දැනීමක්. ඒ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන තැන දෙයක් කරගත්තොත් ඔබ ලෝකයක් කරගෙන තියෙනවා. ඔබට ලෝකයක් තියෙනවා. ඒක සැප දුක් ගේනවා. නමුත් දෙයක් නැත්තම් දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන තැනට එනකොට ක්‍රියාසිතයි හම්බ වෙන්නේ. ක්‍රියාසිත ආයතන වලින් මිදුණු තැනයි තියෙන්නේ.
ආයතන වලට හසු නොවන තැන හසු නොවන දේ ක්‍රියාසිතටයි දැනෙන්නේ. ඒ ක්‍රියාසිතක් මෙතන කතා කරන උපකල්පනාවක්. භාෂාව මේ ධර්මය අවබෝධ කරගන්න ගන්න ඒකත් සම්මුති නාමයක්. නමුත් මෙතන අවබෝධය සඳහා ඒ දැන ගැනීමක් මනසිකාරය තුළ ක්‍රියාසිත යනු කුමක්ද? ආයතන වලට මිදුණු තැන එතන කිසිවක් නැහැ නොවේ ක්‍රියාසිතක් පවතිනවා. ඒක හැම තැනම ඔබ ක්‍රියාසිත කියලා දකිනකොට නැති පොතක් නැති කෙනෙක් අල්ලන් ඉන්නේ ක්‍රියාසිතක්. අන්නේම හැඟීමක් ඔබට තියෙනවා නම් හැඟීමක් කියුවත් වැරදි. නැති පොතක් නැති කෙනෙක් ක්‍රියාසිතක්. එතන කෙනා පනවන්න බෑ. එතන පොත නැත්තම් පොත දකින්න කෙනා නැති වෙනවා. එතන පොතත් නැහැ, කෙනත් නැහැ, ක්‍රියාසිතක් තියෙන එක. දකින්න සිත ක්‍රියාසිතයි. ආයතන එතන නැහැ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. ඒක දැනීම තියෙන ඥානෙටයි. ක්‍රියාසිතේ දැනීම ඥානෙටයි. සිහියයි නුවණයි සිහියේ එම් දැනීමක් තියෙනවා. ඒක ඥානයක්. ඒක සිතුවිල්ලක් නෙමෙයි. විඥානේ නෙමෙයි. එතෙ මේ ඥාන ඔබට සකස් වෙනවා. ගැඹුරින් ගැඹුරට යන ධර්ම කාරණා මෙනෙහි කරන විට මේ සිත් පරම්පරාව දකිනවා නම් සියලු සංඥා දැන ගැනීම අතීතයටයි අයිති කියලා. සියලු නිමිති සංඥා අතීත සම්මුති ප්‍රඥප්ති අපි ඉන්නේ සිතුවිලි මායාවක අතීතයක. වර්තමානයේ අපිට හම්බ වෙන්නේ නැති බව. පොත කියන නිමිත්තාවේ අතීත සංඥාවකි. ඒ සිතේ හටගත් තැනම නැති වුණා. ඊළඟට ඇති වුණු බිත්තිය කියන නිමිත්තත් අතීත සංඥාව. ඒ බිත්තිය කියන සංඥාවත් අතීතයටම. ඒ සිතත් හටගත් තැනම නැති වුණා. ඊළඟට ඇති වුණු මල කියන සංඥාවත් අතීතයටයි. ඒ මල කියන සිතත් හටගත් තැනම නිරුද්ධ වුණා. ඊළඟට හටගත් පුටුව කියන සංඥාවත් අතීතයටයි. අතීත සම්මුති ප්‍රඥප්ති වලට ඒ සිතත් හටගත් තැනම නිරුද්ධ වෙනවා. ඊළඟට හටගන්න පොළොව කියන සංඥාවත් ආවේ අතීත සම්මුති ප්‍රඥප්ති නිසා. ඒ සිතත් ඒ අතීතයටයි. පොත දැකපු හිත බිත්තිය දකින්නේ පොත දැකපු හිත නෙමෙයි බිත්තිය දකින්නේ බිත්තිය දකින හිත නෙමෙයි මල දකින්නේ මල දකින හිත නෙමෙයි පුටුව දකින්නේ පුටුව දකින හිත නෙමෙයි බිම දකින්නේ. ඒ ස්කන්ධයේ වේදනා හැඳිනීම් දැන ගැනීම පොතට වෙනයි. ඒ හැඩතල වෙනයි. ඒ සංඥා වෙනයි. ඒ හරහා ඇති වුණු සංඥා දැන ගැනීම වෙනයි. ඒ ස්කන්ධය නෙමෙයි බිත්තිය දකින සිතේ තියෙන්නේ. ඒ හැඩතල වෙනයි වේදනා සංඥා සංකාර වෙනයි ස්කන්ධය වෙනයි. ස්කන්ධයෙන් පාතිභව ආතන අපටාං උච්ච ජාති පොත කියන ජාතිය හැදුනේ ඒ ස්කන්ධයෙන් ආයතන හදාගෙන. ආයතන මේ ඔක්කොම එකම කතාවක්. ආයතනත් මේ මොහොතමයි වෙන්නේ. අස කියන ආයතන මේ මොහොතමයි වෙන්නේ. ඒ මොහොතම මුළු ලෝකෙම වෙනවා මේ විඤ්ඤාණ නැති වෙලා යනවා. ඒ මොහොතම බිත්තිය කියන ලෝකෙම වෙන ඒ මුළු ලෝකෙත් ඒ මොහොතම නැති වෙලා යනවා. හරියට ඇහැ අරනකොට ලෝකෙම වෙනවා. ඇහැ වහනකොට ලෝකෙ නැති වෙනවා. මේ විදිහට සිත් පරම්පරාව ඔබ දකිනවා නම් මේ මොහොතේම ඇති වෙලා නැති වෙන මේ සිත් පරම්පරාව. පොත, බිත්තිය, මල, පුටුව, බිම කියන අපේ උපමාව වගේ. දැන් මේ හටගන්න සිත එහෙම මොහොතේම නැති වෙනවා. පවතින්නෙත් නැහැ. ඒ වගේම ඒ පුබ්බේනවස ඥානයේ සිත් ඒ මොහොතේම හටගෙන නැති වෙන දකින්නකොට මෙතන ඔබට දෙයක් ඔබට මේ ක්‍රියාසිත හමු වෙනවා. සියල්ලෙන් මිදෙනවා. මිදි යනවා. සත්‍ය දැක යනවා.
මේ මොහොතේම එක්ෂණික හටගෙන නිරුද්ධ වෙන තැන උපත මරණ දකින්නවා. එක්ෂණික සිතේ උපාද වය ධම්මිනෝ දකින්නවා. උපජ්ජිත්ව නිරුද්ධාන්ති දකින්නවා. අනිච්චවත සංඛාරා දකින්නවා. මේ මොහොතේම අනිච්චව සංඛාරා මේ අරමුණු සංඛාර සිතුවිලි සේරම එකම මේ කොයි විදිහට කතා කරත් තියෙන්නේ මේ විඥානයේ මායාව. අනිච්චවත සංඛාර එනේන අරමුණු අනිත්‍ය වෙනවා. අර එනේන සිතට එන හැම අරමුණක්ම දකින්න සත්‍ය යථාභූත ඥානෙ. අනිච්චවත සංඛාරා කියන්නේ ඒ එනේ සියලු සංඛාරා සිතුවිලි අනිත්‍යයි. අරමුණු අනිත්‍යයි. එනේන අරමුණු සිතුවිලි අනිත්‍යයි. පාදවය ධම්මිනෝ උපදිනු තැනම නැති වෙනවා. පජ්ජිත්ව නිරුද්ධಂತಿ. ඒ සත්‍ය දකින්න කෙනාට මේ මොහොත පමණයි. මේ කියන මොහොත පමණයි කියන තැන එතකොට ඔබ ශුන්‍යතාවයක් තියෙන්නේ. අතර වෙන ක්‍රියාසිතක් තියෙන්නේ. කිසිවක් නැති මොහොතක් ඔබට හැම මොහොතම. හැබැයි නැති වෙලා නෙමෙයි. සියල්ලෙන් මිදිලා. සබ්බේ ධම්මා නාලං අබිනිවේස. කිසිවකට රින්ගන්නේ නැහැ. ඒ සියලු ධර්මයන්ට ඔබ ඇලෙන්නේ නැහැ. රින්ගන්නේ ගැටෙන්නේ නැහැ. අවබෝධයෙන් මිදලා ඉන්නේ. මුකුත් නැති වෙලා නෙමෙයි. අවබෝධය තුළ සත්‍ය දැකලා මිදලා ඉන්නවා. ඒ උතුම් රහතන් වහන්සේගේ ස්වභාවයයි. දැන් මෙතන එනේන අරමුණේ සත්‍ය දකින්නේ. සබ්බේ සංඛාරා අනිත්‍ය. යදා පඤ්ඤාය පස්සති. සබ්බේ සංඛාරා මොන විදිහෙන් කිව්වද මේ පෙළදාම. නමුත් ප්‍රායෝගිකව ඔබ දකින්න ඔබේ සිත එනේන සිතුවිලි එනේන අරමුණු සියල්ලම අනිත්‍ය ස්වභාවයක්, දුක්ඛ ස්වභාවයක්, අනාත්ම ස්වභාවයක් තමයි තියෙන්නේ. හේතුඵල ධහම තුළ මේ කතාව ඊටාම ගැඹුරුයි. දැන් මෙතන මේ කය තුලත් සිතක් ඔබ දකින්නේ. මේ කය කියලා දෙයක් මෙතන කතා කරන්නේ කොහොමද? ඒකත් බාහිරයි. ඉදිරියේ ඉන්න කෙනා බාහිර වගේම මේ කයත් බාහිරයි. ඒ කය තුල සිතක් තියෙනවද? එතන සිතක් නැහැ. ආලෝකයක් නැති තැන සිතක් නැත්තම් ආලෝකයට සිතේ අයිතියක් තියෙනවා. එතකොට බාහිරේ මේ සිත හේතු නිසා හටගෙන නැති වෙන එක. බාහිරට පනවන්නත් බෑ, ඇතුළට පනවන්නත් බෑ. ඒ ආලෝකයක් නැති තැන වර්ණ සිතක්, චක්කු විඤ්ඤාණ සිතක් නැහැ. බාහිර තද ගතියක් නැති තැන එතන පනවන්න බෑ. ඒ සිතක් සද්දයක් කොහොමද පනවන්නේ? කනක් නැති තැන සද්දයක් නැහැ. ඒ අභ්‍යන්තරයට පනවන්නත් බෑ. ඇසක් නැති තැන ආලෝකයක් නැහැ. බාහිරට පනවන්නත් බෑ. දෙපැත්ත නිසාම හටගන්න මැවෙන එකක්. හේතුම් පටිච්ච සම්භූතා කියන්නේ හේතු නිසා හටගන්නේ සිත. ප්‍රසාදේ දිහා බැලුවම ආලෝකයත් ගසත් නිසා හටගත්ත සෙවණැල්ල ප්‍රතිබිම්බයක්. ඒ ප්‍රතිබිම්බේ තමයි ස්පර්ශ වෙන්නේ. තින්න සංගති පස්සෝ. ඒ ස්පර්ශය කියන්නේ විඳින් මැදින් දැන ගැනීම ස්කන්ධයටයි. ඒ ස්කන්ධය දැන ගැනීම තමයි අර බිම්බේ ප්‍රතිබිම්බේ මායාව. ඒක බාහිර තියෙන දෙයක් නෙමෙයි. ආලෝකයක් ගසත් නිසා ඇතිවුණු සෙවණැල්ල කොහෙවත් එකක් නෙමෙයි. හේතු නිසා හටගත් එකක්. විඥානයේ මායාව දැන ගැනීම කොහෙවත් නැහැ. අර ගිනි බෝලේ කරකවනකොට වලල්ලක් පේනවා. වලල්ල කියන්නේ විඥානේ. කොහෙවත් නැහැ. දැන ගැනීම මායාව. හේතු තියෙනකොට හට ගන්නවා, හේතු නැතිනකොට නැති වෙනවා. ප්‍රතිබිම්බේ. අර පොකුණට එවුණු බල්ලා කතාව. බල්ලා පොකුණේ දැක්කේ තමන්ගෙම ඉන්නවා කියලා පොකුණේ බල්ලෙක්. නමුත් තමන්ගෙම හේවණැල්ල රැවටෙනවා. ඒතර කණ්ණාඩිය දිහා උපමාවක් ගන්න. කණ්ණාඩියට මැවෙන කණ්ණාඩියේ තියෙනවද මොනවා හරි? ඔබේ ඇහැ කණ්ණාඩියක් කියලා හිතන්න. දැන් ඇහැ කාචේ කණ්ණාඩියක් නම් ඔය ඇහැට තියෙන කණ්ණාඩියේ මොනවද තියෙනවද?
ප්‍රතිබිම්බේ මුකුත් නැහැ. මේ කතාව ඊටාම ගැඹුරුයි. විවිධාකාර පැතිකඩයන් ඔස්සේ ගත්ත. ඔබට මනාකොට නුවණින් දකින්න ලැබෙයි. හැම පැත්තෙම එකම කතාවයි. සිතුවිලි සම්මුති එහෙම දෙයක් බාහිර ඇත්තෙත් නැහැ. අර අවිද්‍යාව පත්‍ය සංඛාරාර පුංචි දරුවට මේ සේරම හම්බෙලා තියෙන්නේ ගැට ගැහෙන්නේ අම්මා තාත්තා ඉර හඳ ගෙවල් දොරවල් හැම එකම ගැට ගැහෙන්නේ සම්මුති වලින්. ඒ ගැට ගැහෙන්නේ හැඩතලේ එනකොට ශබ්දේ ගැට ගැහිලා තියෙන්නේ. ඒ නිසා හටගත්ත විඥාන මායා දැන ගැනීම තමයි එකතු වෙලා ඇවිල්ලා තියෙන්නේ සම්මුති විදියට සංඥා විදියට. පෙර සංඥා කියන්නේ සංඥා නිසා තමයි විඥානය එන්නේ. ඒ සංඥාමයි විඥාණයට දැනගන්නේ. ඒ වසේරම කලින් ගැට ගැවුණු අතීත සම්මුති ප්‍රඥප්ති සංඥා කුණු ගොඩක්. කුණු ගොඩක් කියන්නේ අස්කර තැන. ඒක වර්තමානයේ මේ මොහොතේ ඔබ දකින දේ නෙමෙයි. නමුත් ඔබට අතීතයට යන්න පුළුවන්ද? බෑ. අනාගතයට යන්න පුළුවන්. මේ මොහොතේ අනාගතේ තියෙනවද? නැහැ. මේ මොහොතේ අතීතේ තියෙනවද? නැහැ. නමුත් මේ මොහොත ඔබට දකින්නත් නැහැ. අතීතං නාත්ව ගම්මීය නප්පටිං කංකේ අනාගත පච්චුප්පන්නං චේ දම අත්‍රත් පසති කිව්වේ ප්‍රත්‍ය උප්පන්න මේ මොහොත මොකද්ද? මේ මොහොතේ ඔබ අතීතයේ ගිහිල්ලා ඉවරයි. අනාගතෙත් තාම ඇවිල්ලා නැහැ. අතීත සිතත් ගෙවිලා ඉවරයි. අනාගත සිත ඇවිල්ලත් නැහැ. මේ මොහොතේ වර්තමාන සිත කුමක්ද? ඔබ වර්තමානයේ ඔබට අයිතිත් නැහැ. අතීතයේ අයිතිත් නැහැ. අනාගතයේ අයිතිත් නැහැ. මේ මොහොතේ ඔබ ඉන්නේ. මොහොතට අවදි වෙනවා කියන කාරණය කිසිවක් නැහැනේ. මේ නිබ්බිදේ සංකිතේ නිබ්බිදාය අවබෝධයෙන් මේ මොහොතෙන් මිදෙනවා ඔබ. මේ මොහොතේ කිසිවක් ඔබට හම්බ වෙලා නැහැ. ඔබ දකින දේ අතීතයක්. මේ මොහොතේ ඔබ දකින්නේ කුමක්ද? අතීත සංඥාවක්. මේ මොහොතේ දකින දෙයක් නැහැ. ඔබ ඉන්නේ අතීතයක. අතීත සිතුවිලි ගොඩක. ඊගාවට හටගන්න සිතත් ඒකමයි. අතීතයක්මයි. වර්තමානයක් ඔබට හම්බෙලත් නෑ. ඔබ වර්තමානයක් තුලයි ඉන්නේ. වර්තමානයේ නැති වර්තමානයක්. වර්තමානෙත් නෑ. නමුත් ඔබ ඉන්නේ වර්තමානෙත් නෑ. එතනින් එන්නේ ඔබ කොතනටද? හුදකලාවට. ඒ හුදකලාව බද්ධේක රත්න සූත්‍රය තුල පෙන්වන්නේ මොකද්ද? ශුන්‍යතාව. චුල්ල ශුන්‍ය සූත්‍රය පෙන්වන්නේත් ඒකමයි. ශුන්‍යතෝ ලෝකෝ මොගරාජ කියලා මොගරාජට කිව්වෙත් ඒකයි. හැම කල්ලි මොගරාජ ලෝකේ ශුන්‍ය ලෙස බලව. අත්තානු දිට්ඨින් ඌවච්ච. ආත්ම අනුවගේ දෘෂ්ටිය එතකොට බිඳ වැටෙන. තියනවා කියන ස්ථිරය කියන දෙයක් නැහැ. මේ නැත්තේ සිතේ සිතුවිල්ලේ. සිතුවිල්ලේ මේ මොහොතේ සිතුවිල්ලේ මුකුත් නැහැ. සිතුවිල්ලෙන් මිදෙනවා. තියනවා කියලා ගන්නෙ කොහොමද? මෙතන සිතට කවදාවත් එහෙම හම්බ වෙන්නේ නැහැ. කොයි මොහොතේවත් සිතට හම්බ වෙන්නේ නැහැ. සිත ඉන්නේ මායාව කොටු වෙලා. නමුත් දැන් මේ මොහොත ඔබට නැහැ කවදාවත් හම්බ වෙන්නේ. වර්තමානයේ හම්බ වෙන්නේ නැහැ. උප්පාද පඤ්ඤායති වායෝ පඤ්ඤායති තත් අන්න තත්තම් පඤ්ඤායති. හට ගැනීම පේනවා, උප්පාද පේනවා, වාය නැති වෙනවා පේනවා. නමුත් තිතත් ඇති වෙන නැති වෙන තැන වර්තමානයක් නැහැ. තිතත් අන්න තත්තම් කියන්නේ තිතිය නෙමෙයි. ඔබ ජීවත් වෙන්නේ කොතනද? පා වෙනවා වගේ ඔබට දැනෙන්නේ නැද්ද? නැති තැනක ඔබ ඉන්නවා. නැති පොළොවක නැති කෙනෙක් ඇවිදිනවා කිව්වේ ඒකයි. ප්‍රතිපදාවේ අවසාන අධියර අනාගාමී භූමියෙන් රහත් භූමිය කරා යන ගමන. රූපයෙන් මිදිලා සෝවන් මට්ටමේ. සිතින් මිදිලා නාමයෙන් මිදිලා අනාගාමී මට්ටමේ. නමුත් දැන් ඔබ ඉන්නවා ශුන්‍යතාවය අඳුන ගන්න. ඔබ නාම රූපාන්ත දෙකෙන් මිදුණු තැන ඔබ ඉන්නේ. ඔබ හැම මොහොතෙම ඔබට හම්බෙලා තියෙන ක්‍රියාසිතක්. ඔබ පරිහරණය කරන්නේ ක්‍රියාසිතක්, ක්‍රියාවලියක්. ඒ තමයි පරම සත්‍ය.
පරමාර්ථ සත්‍ය. මේ සිතේ සත්‍ය. මේ ඔබ දකින ලෝකය කියලා කියන දේ ඔබ හිතේ මවුණු ලෝකය. සලආයතන ලෝකෝ ඇස ලෝකයයි. රූප ලෝකයයි. කන ශබ්ද ලෝකයයි. මේ ඇස කන දිව නාසය කියන මේ ආයතන වලට මැවෙන ලෝකේ සලආයතන ලෝකේ බුදුන් වහන්සේ ලෝකය කියලා කියන්නේ. රෝහිතක්කට කියනවා බාහිරින් හොයන්න එපා රෝහිතත්. මේ ලෝකේ කෙලවර බාහිරින් දකින්න බෑ. සිතින් දකින්න, ඇතුලෙන් දකින්න. මේ ධර්මය තුළ ඔබට දකින්න ලැබෙන පරම සත්‍යය. මේ සත්‍ය දකින්න කෙනාට දුකක් හටගන්න බාහිර දෙයක් නැතිකොට දෙයක් තිබ්බොත් තමයි දුකක් හටගන්නේ. ඇලෙන ගැටෙන සිතක් තියෙන්නේ. උපාදානයක් තියෙන්නේ. අල්ල ගැනීමක් තියෙන දෙයක් තිබ්බොත් විතරයි. දැන් අපිට දෙයක් හමු වෙන්නෙම නැහැ. ප්‍රතිපදාව නිවැරදි එනේන සිතේ සත්‍ය දකිනවා. ඒ මොහොතේම ඔබ සත්‍ය දකිනකොට ඒ සිතෙන් මිදෙනවා. සත්‍ය දකිනකොට ඒ සිතෙන් මිදෙන්නේ. සිතෙන් මිදුණු තැන ඒ සාන්ත සෝයටපත් වෙන තැන. තව ටිකක් නුවණින් බලන්න ඕනේ තැන. අවකාශ ධාතුව තුළ මේ හේතුඵල ධම සිදු වෙලා නිරුද්ධ වෙලා යනවා. ඒ මම කරනවා කියන්නේ දෘෂ්ටියක්. බාහිර දෙයක් තිබුණොත් මම. ඒ මුනොත් මෙතන මම. ඒසෝ හමස්මි. මගේ ආත්මය කියලා හටගන්නේ බාහිර දෙයක් තිබ්බොත්. මම ඒසෝ හමස් අමේසෝ අත්තා. දැන් මේක ඇත්ත දකින්න යථා භූත ඥාණයෙන් මම නැති වෙනවා. එතන දෙයක් නැති වෙන නැති වෙන ඒක නැති වෙනවා. එතකොට මමත් නැති වෙනවා. නේතං නැතිවීම ඒක නැතිවීම. මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. මේ සිතේ සත්‍ය දකින්න තැන මේ පැහැදිලි කිරීමක් තියෙන්නේ. මේක හුදෙක් කියන දේ මේක දැන් භාවනාවක් කරගෙන මේ වචන ටික ගියා කියලා සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒකේ නුවණින් දකින්න ඕනි. කියන කාරණා. අද අපිට සිදුවෙන හැම සිද්ධියම අපි මගේ කරගෙන මම කරගෙන මගේ ආත්මය කරගෙන. නමුත් මේ දර්ශනය අවබෝධ වුණු කෙනෙකුට සියල්ල සිදු වෙන්නේ අවකාශය තුළයි. අවකාශ ධාතුව තුළ සිදුවන සිදුවීම අන්තරීක්ෂය තුළ සිදුවන සිදුවීම අන්තර් විශ්වය බාහිර එතන මෙතන මම කියන මේ අන්ත දෙක තුල අතරම සිද්ධ වෙන සිත හටගන්න කියන කාරණේ. සිත පනවන තැනක් නැහැ. නමුත් අපි අන්තර්විශ්වය කියලා කියන්නේ මෙන්න මේ අන්තරය තුලයි සිත හටගන්නේ. මේ ශරීරය ඇතුලේ පැනවුවට එතන පළක් වෙන්නේ නැහැ. බාහිර ආලෝකයක් නැතුව බාහිර දෙයක් නැතුව සිතක් හටගන්නේ. අපි බාහිර දෙයට සිත අයිති නෑ. මොකද මෙතන ඇසක් නැතුව සිතක් හටගන්නේ. කනක් නැතුව සිතක් හටගන්නේ. ආයතනයක් හටගන්නේ. ස්කන්ධේ වේද විඳීම් හැඳිනීම් දැනගැනීම නැතුව ස්කන්ධේ නැතුව ඒ කියන්නේ සිතක් හටගන්නේ. ආයතන කියන්නේ ස්කන්ධේනේ. එවනම් මේ පැත්තේ නැතුවත් හටගන්නේ. ඒ පැත්තේ නැතුව අන්ත දෙක අධ්‍යාත්ම බහිද්දා කියන අන්ත දෙකෙන්ම මිදුණු තැනයි මජ්ජේ ඥානං කියන තැන එන්නේ. මධ්‍යම ප්‍රතිපදාව ඔබට හමු වෙන්නේ. ඔබ මාර්ගයට ප්‍රවේශ වෙන්නේ මෙන්න මෙතනින්. මෙතනයි මාර්ගය තියෙන්නේ. මෙතනයි මාර්ගය තියෙනවා කියනකොට මෙතනයි වැදගත්ම තැන. අයි මෙතනයි ඔබගේ කෙලෙස් ඔබට නැති වෙන තැන. ඇත්ත. දර්ශනය තුළ සත්‍ය දකින්නකොට කිසි දෙයකට ඇලෙන්නේ නැති හිතක් ටිකෙන් ටික පත් වීගෙන එනවා විරාගයට එනවා නිරෝධයට එනවා. එතනත් එනවා නිබ්බිදාවට. ඒ සෝවන් මාර්ග ඥානය තුලත් ඒක දකින්න ලැබෙනවා. ආශ්‍රව කෙලෙස් ඡේවිගෙන යනවා. ඒ කියන විදිහටම සකදාගාමී මාර්ගය තුල ඒ කියන විදිහටම ඇලෙන ගැටෙන තැන මිදෙන තැන ඒ මාර්ගය තුල ඒ වගේම අනාගාමී භූමිය තුල බාහිරින් මිදුණු තැන නාමයෙන් මිදුණු තැන
සිතිනුත් මේ සත්‍ය දකින තැන මිදි මිදි යන තැන යථාභූත ඥානයේ තියෙන තැන යෝනිසෝ මනසිකාරයේ පිහිටන තැන එතනුත් මිදි මිදි යන තැන කෙලෙස් ක්ෂය වීගෙන යනවා. කෙනෙක් තදින් ලෝකෙට බැඳෙන්නේ නැහැ. ලෝකයක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. බාහිරට ඇලෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. සැප දුක් හොයන්නේ සියල්ලේ මිදි මිදි යන උපාදාන වෙන්නේ අபிසංකරණයකට යන්නේ නැහැ. සබ්බේ ධම්මා නාලං අර අபிසංකාරෝති කියන තැනට එනවා. සබ්බේ ධම්මා නාලං අබිනිවේෂයකට රින්ගන්නේ නැහැ. මේ සේරම අභිදාන තැන තියෙනවා උපාදාන වෙන තැනම. අල්ලගන්න ඇලීමක් වෙන්නේ නැහැ මේ කතාවේ. මේ ප්‍රතිපදාව හරිම නිර්වුල්. මෙතන ආයි සැප දුක් ඇති වෙන්න, තණ්හා ඇති වෙන්න, ලෝභ ඇති වෙන්න දෙයක් තියෙනවා. එහෙම දෙයක් මෙතන හම්බ වෙන්නේ නැහැ. සත්‍යමයි දකින්න ඕනේ. සිතට සත්‍යමයි දකින්න ඕනේ. බාහිර දේ අල්ලගත්තොත් ඒකේ අනිත්‍ය බලනවා කියන්නේ ඒකේ සැප දුක් බලනවා කියන්නේ ඒකෙන් එන ඒව විසඳන්න ගියොත් ඔබට මේ මාර්ගය හම්බ වෙන්නේ නැහැ. පොත් වලින් ඔබට ඒක පෙන්නත හැකි. ඒක නිකන් සමීකරණයක් නෑ ගණන් හදලා පෙන්නනවා වගේ වැඩක්. නමුත් ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව නම් සිතේ සත්‍ය දකින්න ඕනි. යථාභූත ඥානෙමයි වැදගත් වෙන්නේ විද්‍යාව. අවිද්‍යාවට විද්‍යාව. එයයි මාර්ගයේ එතනයි මාර්ගයේ තියෙන්නේ. ඔබ දකින්නේ නේන අරමුණේ සත්‍යම දකින්න. අධීර වලට වෙන් කරේ අපි ඒකයි අධීර හතරකට සිතම සිහියෙන් පිහිටනවා. තමන්ගේ සිත දකිනවා. ඒ වගේම සිත බාහිර නෙමෙයි සිතුවිලි පේනවා නෙමෙයි හිතනවා කියලා එතනින් දකිනවා. ඒ වගේම ඊට පස්සේ දකිනවා සිතුවිල්ල සත්‍යයක් නෙමෙයි කියලා පෙර මතකයේ සම්මුතින් සහ හටගන්නේ. එතන පණවන්න බෑ වර්තමානයක් කියලා සිතින් මිදෙනවා. ඊට පස්සේ ඔබ අනාගාමී භූමියෙන් මිදෙනවා. ඊට පස්සේ ඔබ එනවා රහත් භාවයට, අරහත් භූමියට. එතන ආර්ය භූමිය. නාම රූප අන්ත දෙකෙන් මිදෙන තැන ආර්ය භූමිය. බාහිරත් මිදිලා, සිතුවිලිත් මිදිලා මාර්ගයට එන තැන එතනයි. එතනයි මාධ්‍ය උපදින තැන මාර්ගයට එන තැන එතනයි. මාර්ගය තුලයි කෙලෙස් ඡය වීගෙන යන්නේ. ශුන්‍යතාවයේ තියෙනෙත් එතනයි. මොහතර අවදී කියන්නේත් එතනයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේත් එතනයි. එතනයි ආරෂ්ඨාංග මාර්ගය. කෙලෙස් ඡය වෙන තැන. නුවණින් දකින්න ඕනි මේ කාරණේ. දැන් මෙතනදී සිත පණවන්න බෑ තැනක් කොහෙවත්. ඒක අන්තරීක්ෂය කියලා කිව්වේ ඒකයි. කාය තුල සිතක් නැහැ, බාහිර සිතක් නැහැ. අන්තරීක්ෂය තුල හේතු නිසා හටගෙන හේතු නැති වෙලා යන ඒ මායාවට සිත මාරූපමංච ඥාන. රූපය නාමයත් අතර සිදුවන සිදුවීම ඒ ක්‍රියා දැන් මෙතන මේ ඒ අතර තියෙන අන්තරීක්ෂය තුල සිදුවෙනවා කියපු තැන ක්‍රියාවට හිමිකාරයෙකු නැත්තම් හේතු නිසා හටගෙන හේතු නැති විට නැති වෙලා යනවා නම් එතනයි ක්‍රියාසිත. එතන ක්‍රියාවලියක් පමණයි. ක්‍රියාවක් පමණයි. නැති කෙනෙක් නැති පොළොවක ඇවිදිනවා. දැන් දකින්න දැන් ධර්මයේ ගැඹුරු පැත්තෙන් යන්නේ. දැන් අරමුණ දකින්න ඕනි ඔබ ධර්මයේ තුල තියෙන ගැඹුරුම තැන එතනයි. පේනවනේ මේ හිතනවා කියන ප්‍රතිපදාව ලේසි. ඒ අතින් බැලුවා. හැම සිතම බාහිරින් මිදෙන සිතමයි කියන දකින්න තැන. ප්‍රතිපදාව සෝවන් මාර්ගඥානෙ. ඒ හරහා එනවා සකදාගාමි මාර්ගඥානෙ. ඒ කාමරාග පටික කියන ඇලෙන ගැටෙන බාහිර දෙයක් නැති වෙන තැන දකින්නවා. ඒ හරහා එනවා ඔබ අනාගාමි ප්‍රතිපදාවට. අනාගාමි මාර්ගඥානෙට. එතනදී ඔබ සිතුවිලි අතීත සම්මුති වල ඒවා වර්තමානයේ පනවන්න බැරි බව දකින්නවා. එනින සිත දකින්නවා සිතුවිල්ල සත්‍යක් නෙමෙයි කියලා. ඒක ඔබට අවබෝධයි. ඒ නිසා බාහිරිනුත් මිදිලා ඔබ දැන් නාමිනුත් මිදිලා සිතුවිල්ලෙනු අභ්‍යන්තරිනුත් මිදිලා දැන් ඔබට එනවා ඔබ මේ ක්‍රියාසිත ශුන්‍යතාවයට. ඒ ශුන්‍යතාවය කියන්නේ හිස්කම නෙමෙයි. සිතුවිලි නැති තැන. සම්මුති වලින් මිදුණු තැනයි. ඔබ දැන් සම්මුති නැති ලෝකයක ඔබට හම්බ වෙන සම්මුති නැති ක්‍රියාසිත. සම්මුති වලින් මිදිලා ඔබ බලන කිසිම දෙයක සම්මුති නාමයක් නැහැ. ක්‍රියාසිතක් තියෙන. නැති පොතක් නැති කෙනෙක් අල්ලන් ඉන්නේ. එහෙම නේද වෙන්නේ දැන්. නැති පොළොවක නැති කෙනෙක් ඇවිදින්. පොළොව කියන්නේ විඥානයේ දැනෙන්නේ සිතට. කකුල කියන්නේ විඥානයේ දැනෙන්නේ සිතට.
නැති පොලවක නැති කෙනෙක්. ඒතර පොලවක් තියෙනවා නම් තමයි කෙනෙක් ඉන්නේ. බාහිර දෙයක් නැත්නම් අතක් දෙයක් නැත්නම් කකුල කියලා එහෙමත් පනවන්න බැරි නම් මේ සේරම විඥානේ මායාවට නම් මැවෙන්නේ. එහෙම දෙයක්වත් නැත්නම් එයා වැටෙන්නේ කොහොමද? නැති තැන. ක්‍රියාසිත. කුඩා දරුවා මුකුත් දැනගෙන නෙමෙයි මේ ලෝකේ ඉපදුනේ. කුඩා දරුවා පරිශීලනය කරේ මෙන්න මේ ප්‍රභාස්වර සිත. ඒ ක්‍රියාවට හිමිකරුවෙක් හිටියේ නැහැ. පොඩි දරුවට කෙනෙක් හම්බුන්නේ නැහැ. හැබැයි එතන සාස්වීයයි ආශ්‍රව වලට හිත තියෙන ස්කන්ධේ ඇලෙන ගැටෙන ස්වභාවය තිබුණා. මිදීම හැදිනින් තිබුණා. දැනීම් වලට රැවටෙන හිඩ තිබුණා. ඒක නිසා එතන නිවන පනවන්න බෑ. හැබැයි එතන ප්‍රභවයේ මූලයේ තියෙනවා. සම්මුති නෑ. සම්මුති ප්‍රඥප්ති නැති නිසා. එතනින් තමයි මේ ගමන එන්නේ. මේ මොහොතේත් හැබැයි සම්මුති ප්‍රඥප්ති නැති ඒ සිද්ධියම තියෙනවා. මේ ක්‍රියාසිත තියෙන තැන. මේ ආයතන පහෙන්ම නිදහස් වුණු තැන හේතුඵල න්‍යාය මේ කුඩා දරුවගේ සිද්ධ වුණා. ප්‍රඥප්ති සම්මුති එනකොට කුඩා දරුවගේ රූපේ හැදෙනවා. ප්‍රඥප්ති සම්මුති ගැට ගැහෙනකොට ලෝකෙ මැවෙනවා. කුඩා දරුවගේ ක්‍රියාව ආයතන ක්‍රියාවක්. ආයතන 6 මොන ආයතනයේද මේ කුඩා දරුවා ඉන්නේ? පේන බව, ඇහෙන බව තුලයි තමන් නිර්පේක්ෂ වෙන්නේ. ආයතන ටික හැදෙනකන් එයාට එයා හමු වෙලා නැහැ. අවකාශයේ සිදුවන ඒ හේතුඵල න්‍යාමතාව මේ දැනුත් අපි ළඟ මේ මොහොතේ සිද්ධ වෙනවා. අපි මේ අවකාශ ධාතුව තුළ සිදුවන හේතුඵල න්‍යාමයේ ඇහ කන නාසය දිව කය මනස කියලා ආයතන හරහා දැනෙන කෙනෙක් හමු වෙලා මට දැනෙනවා කියලා අල්ලගත්තොත් එතන තනකින් අපි අල්ලගන්නවා. අල්ලන්නේ ඇත්තටම ඒ අවකාශ ධාතුව තුළ සිදුවන ක්‍රියාවලියට හිමිකරුවෙක් නැහැ. අපි අල්ලගත්තොත් තමයි හිමිකරුවෙක් ඉන්නේ. රැවටුනොත් අවිද්‍යාවට ගියොත් සංඛාරයනවා ඇති වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස වේදනා සංඥා සං එනවා දිගටම එනවා මේ කතාව. තණ්හා උපාදාන ජාති ජරා මරණ දුක්ඛ දෝමනස්සේටම එනවා. සමුප්පන්න වෙනවා, ගැට ගැහෙනවා, සමුප්පාදයට එනවා. පටිච්ච සමුප්පාන්න වෙනවා. දකින්න මේ මොහොතේම පටිච්ච සමුප්පාදේ. හැබැයි මේ සියල්ලම බිඳ වැටෙනවා. පටිච්ච සමුප්පාද සම්පූර්ණයෙන් බිඳ වැටෙන තැන ක්‍රියාසිතය හම්බ වෙනවා. ක්‍රියාසිතක් පමණයි අත්‍තරම තියෙන්නේ. ඒක දකින්න නුවණ ඕනේ. ආයතන හැදුන්නේ නැත්තම් එතන අවිද්‍යාවට විද්‍යාව පහළ වීම තුලයි පටිච්ච සමුප්පන්න වීම නවතින්නේ. සංඛාරා ඒ අවිද්‍යාව පත්‍ය සංඛාරා සිද්ධ වෙන්නේ නැහැ. අවිද්‍යාවට යථාභූත ඥානයේ සත්‍ය දකින්න තැන විද්‍යාව එනවා. සියල්ලම බිඳ වැටෙනවා. සමුප්පාන්න එකතු වෙන්නේ නැහැ. ගැට ගැහෙන්නේ නැහැ. දෙයක් හමු වෙන්නේ නැහැ. දෙයක් තියෙන තැන කිසිම දෙයක් ඔබට සකස් වෙලා නැහැ දැන්. ක්‍රියාසිත පමණයි. ආයතන බිඳ වැටෙනවා. සත්‍ය දකින්න තැන. ආයතන බිඳ වැටුණු තැන සලආයතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනට යනවා. ඒ මොනොත් බාහිර දෙයක් හටගන්නේ නැහැ. ස්කන්ධානම් පතිව ආයතනම් පටිලාභෝ. ආයතනයේ පටිලාභය තිබ්බොත් තමයි જાතියක් උපදින්නේ. භවයක් හටගන්නේ. භව නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. පොත කියන්නේ භවයම. මේ මෙරි ඉපදෙන කතාවක් නෙමෙයි. මේ මොහොතේ ක්ෂණික මරණය දකින්න ක්ෂණිකව හටගෙන නිරුද්ධ සිත. මේ කය මරණයක්ද? මරණේ කොයි තියෙන එක සිතුවිල්ලක් පමණයි. මේ ගහ පොළොවට පස් වෙන එක මරණයක් පනවන්නේ ආත්මයක් පනවන්නේ ගහට. ඒ ශරීරේ මේ කකුලට හිතන්න පුළුවන්ද? අතට හිතන්න පුළුවන්ද? මේ අවයව වලට හිතන්න පුළුවන්ද? දැන් ශරීර කූඩුවේ දව මරණයක් පනවන තම ඔබ සිත නැති තැන ඔබ ඔය වල දාන්නේ කයද එතකොට සිත තියෙන්නේ.
එතකොට කය ආත්මයක් තියනවාද? දැන් කය වලලන එක මරණයක්ද? කය පොළොවට පස් වෙන එක මරණයක්ද? එහෙනම් ගහ පොළොවට පස් වෙන එකත් මරණයක් වෙන්න ඕන. මෙතන ආත්මයක් පනවන්නේ නැත්තම් මෙතනත් ආත්මයක් මේ කයේ නැහැ. අපි කියනවා නෑ සිතේ තියෙනවා කියලා. ඒකත් මායාවක්. හැබැයි මරණය කියන්නේ ওই කය පොළොවට පස් වෙන එක නම් ඒ කරන එකද? ඔබ හිතන් ඉන්න මරණය ඒක නේද? ඒක මරණයක් නෙමෙයි. ඒක සිතුවිල්ල. ඇයි මැරෙන්නේ හිතනේ? මැරෙන්නේ කය නෙමෙයිනේ. එන හිත මේ මොහොතෙත් මැරෙනවානේ. මේ තියෙන හිත නෙමෙයි ඊගා මොහොතේ තියෙන්නේ. මේ දැන් ඔබ දුකෙන් ඉන්නවා, ඊගා මොහොතේ ඔබ සතුටින් ඉන්නවා. මේ මායාව, සිතේ මායාව අවබෝධ කරන්න. ඒකයි යථාභූත ඥානෙ, සිත අවබෝධ කරන එක. ඒකයි සිතේ මිදෙන මග, නිවන් දකින්න මග කිව්වේ. සංකිතේ නිපිතය අවබෝධයෙන් නිවන් දකින්නේ. අවබෝධයෙන් මිදෙන්නේ. මරණය හැම ක්ෂණයකම සිතේ හටගෙන නිරුද්ධ තැනයි තියෙන්නේ. ඒකයි මෙතන චතුප්පාත ඥානෙ තියෙන්නේ. ඒ හටගෙන නිරුද්ධ ඥානෙ සිත දකින්නවා. එතන මරණය දකින්නවා. ඒකේනට මරණයක් හම්බ වෙන්නේ නැහැ. ඒකේන සදා අමරණීයයි. අමර මරණේ නැති තැන. මරණේ නැති තැන අමරයි. මරණයක් නැහැ. දැන් මේක දකින්න කෙනා දැන් මේ මොහොතේ අවසාන හුස්ම ගියත් ඔහුට දුකක් නැහැ. ඇයි ਉਹ කවදාවත් දකින්නේ නැහැ මරණය. මරණේ ඉන්න කලින් මිදිලා මාර්යා ජය අරගත්තේ නිවන් දකින්න මොහොතේ. සත්‍ය අවබෝධ කරන වෙලාවේ. දකින්නේ එහෙමනම් මේ ක්‍රියාසිත දකින්න කෙනෙක් ඇත්තටම නැහැ. ඇයි මේ ක්‍රියාසිත හමු වෙන්නේ ආයතන වල මිදීමකි. එහෙනම් දැන් ආයතන තියෙන තැනයි දකින්න කෙනෙක් ඉන්නේ. හැබැයි ආයතන මිදෙනකොටම දකින්න කෙනෙකුත් නැහැ. ක්‍රියාසිත ඥානෙටයි හස් වෙන්නේ. විඥානේ කෙනෙක් විඳින කෙනෙක් ඉන්න කෙනෙක් ආත්මයක් දකින්න දෙයක් හිතන දෙයක් තියෙන විඥානේ. හැබැයි එතනින් මිදුණු තැන ඥානය තුළ මුකුත් නැහැ. විඳින කෙනෙක්වත් නිවන් දකින්න කෙනෙක්වත් නැහැ. සිතින් මිදුණු තැන. සිතින් සිත මිදීමක් තියෙන්නේ. ඒකයි මේ ක්‍රියාසිත. හැබැයි ඇත්තටම මේ ලෝකේ තියෙන්නේ මොකද්ද? ඇත්තටම මේ ලෝකේ තියෙන ක්‍රියාසිතක්මයි. නමුත් අපි දෘෂ්ටියකින් අල්ලගෙනයි සසරක් හදාගන්නේ. ඔබ කතා කරන සම්මුතිය තුළ කතාව තියෙන්නේ. මෙරි ඉපදෙන කතාවක් තියෙන්නේ. දුකක් තියෙන්නේ. හැබැයි සියලු දුකෙන් මිදෙනවා, ශෝක පරිදේවයෙන් මිදෙනවා, ජාති ජරා මරණ වලින් මිදෙනවා මේ සත්‍ය දකින්න කෙනා. ඒ සත්‍ය දකින්නවා කියන්නේ මේ මොහොතෙත් ඒ සත්‍යමයි තියෙන්නේ. හැබැයි ඒක දකින්න කෙනාට දෘෂ්ටිය නැති වෙනවා. අර බය, මර, බිය, මැරෙන්න තියෙන බය, තණ්හාව ඒ සේරම නැති වෙනවා. ඒ තුල ඔහු සාන්ත සුවයටපත් වෙනවා. මේ මැරලා නෙමෙයි මේ මොහොතේම. මේ මොහොතේ මේ නිවන් සුවය ඔහුට අත් වෙනවා. ඒ ලෞතර සුවය ඔහුට අත් වෙනවා. ඒකට මැරෙන්න අවශ්‍ය නැහැ. ඒක ඔහු මැරලා නෙමෙයි ජීවත් වෙනකොටම ඔහු ඒක අත් දකින්නවා. හැබැයි මෙතන කෙනෙක් නැහැ. ඒ විඥානයේ අත්දැකීම ඥානෙට අවබෝධයට තියෙන්නේ. ඒ ක්‍රියාසිත නමුත් මේ සත්‍ය නම් මේක තමයි මේ මොහොතේත් වෙන්නේ හැමෝටම සිද්ධ වෙන්නේ. නමුත් ඒ අල්ල ගැනීම නිසා එයාට ඒක දකින්න බෑ. බාහිරය අල්ලගෙන ඉන්න තාක්කල් බාහිරෙ මිදෙන තාක්කල් ඒක දකින්න බෑ. සිත අල්ලගෙන ඉන්න තාක්කල් සිතෙන් මිදෙන තාක්කල් ඒක ඒත් දකින්න බෑ. සියල්ලෙන්ම මිදුණු තරයි ඇත්තටම නිවීම තියෙන්නේ. තෙලුත් ඉවර නම් තිරත් ඉවර නම් පහන නිවි ගිය තැනක් කොයින්ද? ආලෝකයේ ගිය තැනක් හොයන්න බෑ. හේතු නිසායි ආලෝකයේ තිබුණේ. පහන තෙරුයි තිරයි නිසායි ආලෝකයේ තිබ්බේ. ආලෝකය කියන්නේ විඥානය. ඒ කියන්නේ සිත, ඒ කියන්නේ මායාව. එහෙම දෙයක් ලෝකේ කොහෙවත් නැහැ. හේතු තේ නිසා හටගෙන නැති වෙච්ච එකක්. පවතින එකක්, පැවැත්මක් නැහැ ඒකට. 11 ආකාරයෙන් කියන්නේ ඕකම තමයි දකින්න කියලා.
නමුත් අපි බොහොම සරල තැනකින් දකිමු. දැන් මේ සිත මේ ශරීරෙත් නැහැ, එළියෙත් නැහැ. තියනවා කිව්වත් වැරදි, නැහැ කිව්වත් වැරදි. හේතු නිසා හටගෙන හේතු නැතිනකොට නැති වෙනවා. ආලෝකයේ තියෙනකොට ඔබට මෙතන හැඩතලයක් එනවා. ආලෝකේ නැතිනකොට ඒක නැති වෙනවා. ආලෝකයක් ගසස් නිසා ඇති වෙන සෙවණැල්ලනේ හැඩතලේ ප්‍රතිබිම්බෙනේ බිම්බෙනේ. නයිදන් අත්ත කතං බිම්බන් නයිදන් පර කතං අග. මේ ප්‍රතිබිම්බේ ඒ කියන්නේ මේ ප්‍රතිබිම්බේනේ විඥානේ දැන ගැනීම. ඒක තමා විසින් හැදුවත් නෙමෙයි, වෙන කෙනෙක් හැදුවත් නෙමෙයි. තමාගේ කයේ තියනව නෙමෙයි, වෙන කෙනෙක්ගේ කයක තියනවත් නෙමෙයි. ඒක මේ හේතුඵල ධමයක්. පණවන්න තැනක් නෑ. ඒක මේ මැවෙන එකක්, නැති වෙන එකක්. තියෙන දෙයක් නෙමෙයි. මේක අනිත්‍ය කියන්නේ ඒකයි. අනිත්‍ය කියන්නේ සිත කියලා දෙයක් කොහෙවත් නෑ. ඒක මායාවක්, දෘෂ්ටියක්. ඒකයි ක්‍රියාසිත හමු වෙන්නේ. ඒ ගැන කතා කරන්න මෙන්න මේ අවබෝධය තුළ ඒකට ක්‍රියාසිත කියලා ධර්මය තුළ හඳුන්වන්නේ ඒ කාරණාවයි. ක්‍රියාසිත දකින්න කෙනෙක් නැහැ. ක්‍රියාසිත ක්‍රියාවලියක් පමණයි. ආයතන පනවන්න බෑ එතන. කය ඇති වෙන්නේ මන ආයතන පහළ වීම නිසා. මන ආයතන පහළ වීම අග්ගඤ්ඤ පහළ වීම කියන තැන මන ආයතන පහළ වීම තමාව නියෝජනය කරන්නේ. අනුන් නියෝජනය වෙන්නේ. ලෝකේ හැදෙන්නේ. බාහිරයක් තියෙන්නේ. මේ මන ආයතනේ හැදීම තුළයි. මන ආයතනේ පහළ වෙන්නේ අර පුංචි දරුවාට මුකුත් දැනගෙන හිටියේ නැහෙනි. නමුත් අර නාම රූප දෙක ගැට ගැනීම නිසායි මන ආයතනය ගැන කතා කරන්නේ. විඥානේ දැන ගැනීමට එන්නේ. චුටි දරුවා තුළ අවකාශ ධාතුව තුළ සිදු වුණු මේ හේතුඵල ධම කවුරුවත් නිර්මාණය කරන එකක් නෙමෙයි. තමා විසින් හැදුවත් නෙමෙයි, අනුන් විසින් හැදුවත් නෙමෙයි කිව්වේ ඒ සේලා තෙරණිය ඒ සේලා සූත්‍රය තුල කියන්නේ කාරණාව. නහිදං අත්ත කතං බිම්බං නහිදං පර කතං අගං. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. හේතු නිසා හටගත්ත දේ හේතු නැතිනකොට නැති වෙනවා. පටිච්ච සමුපාදේ ඇත්තරම ගැඹුරුයි. වැටෙනකොට තව තවත් ගැඹුරින් ගැඹුරට නුවණක් එනවා. අවකාශ ධාතුව තුළ සිදුවෙන හේතුඵල මේ න්‍යාමයේ තමන් නුවණින් දකින්න ඕනේ. විද්‍යාස පහළ වීම, ආලෝකෝ උදපාදි, චක්කුම් උදපාදි, විද්‍යාව උදපාදි, ප්‍රඥා උදපාදි කියන්නේ මෙන්න මේ විඥානයේ අවබෝධ විඥානයේ සකස් වීම, සත්‍ය අවබෝධ වීම. අවිද්‍යාව පහව යන තැන. සිතේ සත්‍ය දකින්න තැන යථාභූත ඥානය ඇති තැනයි. අවකාශ ධාතුව තුළ සිදුවෙන හේතුඵල ඥාමේ අපි අද මගේ එකක් කරගෙන, මන් තුළ සිදුවන එකක් කරගෙන අපි මගේ මේ කායක සිදුවෙන දෙයක් කරගෙන අතරම එහෙම දෙයක් නැහැ. ලෝකයේ හදන්න ආයතන 6ම ඕනි. පහක් තිබුණාට මන ආයතනේ නැතුව ලෝකයක් හැදෙන්නේ නැහැ. හැබැයි මේ සේරම ප්‍රවටීම නිසායි සිද්ධ වෙන්නේ. අර අපි කිව්වේ පුංචි දරුවා හැඩතල එනකොට මෙතන ගැට ගැහෙනවා කියලා. ශබ්දේ, නාමයේ, රූපයේ ගැට ගැනීම නිසා මන ආයතනේ. ඒක හට ගන්න ධර්මයක්. ඇස හට ගන්න ධර්මයක්. කන හට ගන්න, ආයතන හට ගන්න ධර්මයක්. පවතින ධර්මයක් නෙමෙයි. රූපේ හට ගන්න ධර්මයක්, පවතින ධර්මයක් නෙමෙයි. හේතුන් පටිච්ච සම්භූතා. හේතු නිරුද්ධා නිරුද්ධති කියව එකයි. මන ආයතනේ චක්ක ආයතනයට ගැට ගැහිලා, මන ආයතනේ සෝත ආයතනයට ගැට ගැහිලා, මන ආයතනේ ජීව ආයතනයට ගැට ගැහිලා,
මන ආයතන ගාන ආයතනකට ගහලා මන ආයතන කාය ආයතනකට ගහලා විදිහට මන ආයතනේ මේ ආයතන පහටම ගැට ගැහිලායි අපිට ලෝකයක් හම්බ වෙලා තියෙන්නේ. මනස නැති තැන ක්‍රියාවලියයි පමණයි, ක්‍රියාසිත පමණයි. විඥානයේ මිදුණු තැන ක්‍රියාසිතාම වෙන්නේ. කවුරුවත් කතා කරන දේවල් කනට ඇහිලා නැහැ. ඒක හම්බ වෙලා තියෙන්නේ මන ආයතනයට. ඒකයි ඇහෙනවනේ මේ හිතනවා කියලා කිව්වේ. ශබ්ද හම්බ වෙලා තියෙන්නේ සෝත ආයතන. කුඩා දරුවා නියෝජනයේ නොකරන හේතුඵල න්‍යාමයේ අදත් අපි ළඟ තියෙනවා. මනුස්ස ලෝකය කියන්නේ තියෙන දෙයක් නෙමෙයි, පැනවීමක්. ඒකත් සම්මුතියක්. තිරියන් ලෝකය කියන්නේ තියෙන එකක් නෙමෙයි, ඒකත් සම්මුතියක්, පැනවීමක්. දැන් මනුස්ස ලෝකය කියන්නේ මොකද්ද? දැන් තිරියන් ලෝකය කියන්නේ මොකද්ද? දැන් ඔබ ළඟ බල්ලෙක් වාඩි වෙලා ඉන්නවා. ඔබ නිවසේ ඉන්න බල්ලා කියලා හිතන්නකෝ. පූසෙක් කියලා හිතන්නකෝ. දැන් ඒක තිරියන් ලෝකේ. මේක මනුස්ස ලෝකේ. දැන් ලෝකේ තියෙන්නේ මෙතනමනේ. තිරියන් ලෝකෙත් මෙතනමයි, මනුස්ස ලෝකෙත් මෙතනයි, දිව්‍ය ලෝකෙත් මෙතනයි, අපායත් මෙතනයි, නිරේත් මෙතනයි. අයි මේ සේරම මනසේ, සිතේ, සම්මුතිය. මනුස්ස ලෝකේක ඉඳගෙන මේ මාර්ගය වඩන්න බෑ. ඇයි ලෝකේ තියෙනවා කියන්නේ ඔබ දැන් හටගෙන නිරුද්ධ වෙන තැනක කොහෙන්ද ලෝකයක්? හේතුඵල ධහම තුල තියෙන දෙයක් නැහැ. හේතුන් පටිච්ච සම්භූත හේතු නිරුද්ධ සියල්ල හටගෙන නිරුද්ධ වෙනවා. එහෙමනම් ඔබ සාස්වත දෘෂ්ටිය තුල ඇත කියලා අරගත්තොත් ඔබ ඉන්නවා, ලෝකෙත් තියෙනවා. ඔබ කියන්නේ බාහිර මායාවට කොටු වෙලා, අහු වෙලා, රැවටිලා, අවිද්‍යාවට කොටු වෙලා. ඒ තුල ඔබ මනුස්ස ලෝකයක් තියෙනවා ඔබට. මනුස්ස ලෝකේ කියන්නේ සිතුවිල්ලක්, පැනවීමක්, සම්මුතියක් පමණයි. මනුස්ස ලෝකේ ඉඳගෙන මේ මාර්ගය වඩන්න බෑ කිව්වේ ඒ නිසයි. ලෝකේ සාස්වත දෘෂ්ටිය තියෙන එතනයි. එතන ගලව ගන්න ඕනේ. තියෙන ලෝකයකද ඔබ ඉපතුනේ? ඒකයි බුදුන් වහන්සේ ප්‍රථම නිබ්බාන සූත්‍රයේ කියන්නේ මෙලොවක් කියලා දෙයක් නැහැ, පරලොවක් කියලා දෙයක් නැහැ. ඒ චුතියක් නැහැ, උප්පත්තියක් නැහැ, චුතින් නැහැ, උප්පත්තින් නැහැ, අපටිත්තන්න, අපවත්තන්න, අනාරම්මන, ආරම්මණයක් නැහැ, පැවැත්මක් නැහැ, තීමක් නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, නායන් ලෝකෝ න පරලෝකෝ. ආයල් දැන් මේ කියන්නේ මොකද්ද මේ? මෙලොවක් කියලා දෙයක් කොහෙද තියෙන්නේ? මනුස්ස ලෝකයක් කොහෙද තියෙන්නේ? අපි ඒව හදාගත්ත සම්මුති ප්‍රඥප්ති නෙමෙයිද? අපි කතා කරන්නේ පරම සත්‍ය ගැන. සත්‍ය නම් සත්‍යමයි. සම්මුති කියන්නේ සත්‍ය නෙමෙයි. ප්‍රඥප්ති කියන්නේ මිනිස්සු විසින්ම හදාගත්ත, අපි විසින්ම හදාගෙන අපිම හිතා ගන්නවා. එහෙම දෙයක් ලෝකේ නැහැ. එහෙම දෙයක් කොහෙවත් නැහැ. තියෙන ලෝකයක ඔබ ඉපදිලා ලෝකේ තියෙද්දි ඔබ මැරලා යනවා. ඒක නිසා ඔබට දුක එනවා. ඕක සම්මුතියක්, ඕක දෘෂ්ටියක්, මායාවක්, බොරුවක්. එහෙම දෙයක් නැහැ. තියෙන ලෝකයකද ඔබ ඉපදුනේ? නැත්තම් ලෝකේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවද? අන්න ධර්මයේ දකින්න. මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. පවතින ලෝකයක් නැහැ. ඒකයි බුදුන් වහන්සේ ලෝකං වදේති කියලා බුදුන් වහන්සේ පෙන්වුවේ. මහණෙනි ලෝකේ කියන කොතනින් නම් ලෝකේ පනවන්නද කියලා. දැන් සලායතන ලෝකෝ ආයතනේ තමයි ලෝකේ කිව්වේ. හැබැයි බුදුහාමුදුරේ එතනම කියනවා ස්කන්ධානපාති බව ආයතනයන් පටිලාභෝ. ඒකත් ස්කන්ධය නිසා ආයතනේ මොහොතේ මාටගෙන නැති වෙන එකක්. පවතින දෙයක් නෙමෙයි. නැහිදන් අත්තකතම් බිම්බන් නැහිදන් පරගතන් අගංකෝ ඒක මේවා තමයි තුලත් නැහැ, පිට බාහිරත් නැහැ. මේක ක්‍රියාසිතම දකින්න ඔබ. මේ අවකාශයේ පහළ වෙන සිත දකින්න. ඒක මායාව මැවෙනවා, ඒ මොහොතේම නැති වෙනවා, පවතින දෙයක් නැහැ. ඒකමයි අනිත්‍යයි කියන්නේ. නැත්නම් අනිත්‍යයි කියන්නේ මේ බඩු මුට්ටු කැඩෙන එකක් නෙමෙයි. මේ සිත පවතින්නේ නැහැ. මේ මොහොතේ මටගෙන නැති වෙනවා. ඒකයි අනිත්‍යයි කියන්නේ. එයි පරම සත්‍ය. හේතුඵල න්‍යාය සිදුවන තැනක් පනවන්න බෑ. අපි අවකාශය කියලා කිව්වට, අන්තරීක්ෂය කියලා කිව්වට ඇත්තට ඒකත් එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඇත්තට මෙහෙම දෙයක්වත් නැහැ.
එහෙම සිදුවෙන තැනක් පනවන්න බෑ. අද උපදින පුංචි දරුවා ඉපදුනේ මනුස්ස ලෝකෙද? පුංචි දරුවා දන්නවද මනුස්ස ලෝකේ ඉපදුණු බව? පුංචි දරුවා දන්නේ නැහැ මනුස්ස ලෝකයක් ගැන. පුංචි දරුවට මනුස්ස ලෝකයක්වත් දිව්‍ය ලෝකයක්වත් බ්‍රහ්ම ලෝකයක්වත් සතර අපායක්වත් නිරයක්වත් පුංචි දරුවා මුකුත් දන්නේ නැහැ. ඒ ප්‍රභාස්වරේ ප්‍රභවයේ මූලේ ආයතන නැති තැන, සම්මුති නැති තැන, ප්‍රඥප්ති නැති තැන. පුංචි දරුවා තුළ හේතුඵල න්‍යායක් සිදු වෙනවා හැබැයි. පුංචි දරුවාගේ තුලත් සිදුවෙන හේතුඵල න්‍යාය තමයි දැනුත් සිද්ධ වෙන්නේ. නමුත් ඔබ එක එක දෘෂ්ටි වලින් ඒක වැහිලා. ඔබ ප්‍රඥාප්ති සම්මුති වලින් වහගෙන. ඔබට ඒක පේන්නේ නැහැ. හැබැයි පුංචි දරුවට තිබුණෙත් නැහැ මුකුත්ම. පුංචි දරුවා මේ ලෝකේ බිහි වෙන කෙනා නෙමෙයිද දැනුත් ඉන්නේ. ඒ කෙනාමයි ඉන්නේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? පුංචි දරුවට ලෝකයක් තිබුණේ නැහැ. පුංචි දරුවා මනුස්ස ලෝකෙක හිටියෙත් නැහැ. පුංචි දරුවට දිව්‍ය ලෝකයක් තිබුණෙත් නැහැ. පුංචි දරුවට නිරයක් තිබුණෙත් නැහැ. පුංචි දරුවට බ්‍රහ්ම ලෝකයක් තිබුණෙත් නැහැ. පුංචි දරුවට අපායක් තිබුණෙත් නැහැ. පුංචි දරුවට නිරයක්වත් නැහැ. පුංචි දරුවා සම්මුති දන්නෙත් නැහැ. ප්‍රඥාප්ති දන්නෙත් නැහැ. මුකුත් නැහැ. හැබැයි දැනුත් ඒක නෙමෙයිද තියෙන්නේ. දැනුත් ඔබ ලොකුණක් තියෙන්නේ ඒකමයි. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? ඔබ හදාගත්ත දෘෂ්ටි මායා වලල්ලක කොටු වෙලා, හිර වෙලා ඔබ දුක් විඳිනවා. පුංචි දරුවා දුක් විඳින්නේ නැහැ. ඔය දෙක අතර මොනවද වෙලා තියෙන්නේ? රැවටීමක් තියෙනවා. රැවටීමට කොටු වෙලා ඉන්නවා. ඒක නිසායි ඔබ දුක් විඳින්නේ. දුකෙන් මිදෙන මග, නිවන් දකින මග, සිතින් මිදෙන මග කිව්වේ. ඒ නිසායි නිස්සරණයක් තියෙන්නේ. රැස් වෙන තැන අපි රැස් කරලා තියෙන්නේ අද වෙනකම මොනවද? බොරු. සම්මුති ප්‍රඥප්ති සේරම මායාවක් අපි රැස් කරලා තියෙන්නේ. කොටු වෙලා අපිම හදාගෙන අපිම කොටු ගාගෙන අපිම හිර වෙලා දුක් විඳිනවා. ගැලවෙන්න බැරුව. අපි මරණයක් පනවගෙන එහෙම මරණ බය තියෙනවා. එහෙන් ලෝකයක් හදාගෙන ලෝකේ නැති වෙන බය තියෙනවා. ඔක්කොම දුක් ගොඩක් හදාගෙන අන්තිමට පසුතැවි වැළපි හූල්ල මේ සත්වයා දුකට වැටිලා තියෙන මෝහ ඝන අන්ධකාරය නිසා, මෝඩකම නිසා. මෝග පුරුෂය කිව්වේ ඒකයි. බුදුන් වහන්සේ පු탁ජනේ උම්මන්තකයෝ කිව්වේ. දකින්න නුවණින් සත්‍යම් සියල්ල ඔබට විසදෙනවා. ඔබ සත්‍ය අවබෝධ කරනවා. පුංචි දරුවා තුළ හේතුඵල න්‍යායක් සිදු වෙනවා. සම්මුති නෑ, ප්‍රඥප්ති නෑ. ආයතන නැති තැන පනවන්නත් බෑ. කිසිම ලෝකයක් පනවන්න බෑ. හේතුඵල ධහම තුළ ලෝකවල් එකක්වත් නැහැ. හේතුඵල ක්‍රියාවලියක් විතරයි තියෙන්නේ. ආයතන යථාභූත ඥාණයෙන් දකින්න ඕනේ. අපි ඉපදිලා ඉන්නේ මනුස්ස ලෝකයක නෙමෙයි. ඒක මේ මිනිස්සු හදාගත්ත සම්මුතිය. මනුස්ස ලෝකයක් කොහෙද තියෙන්නේ? ඔබේ ළඟ ඉන්න බල්ලා ඉන්නේ තිරියන් ලෝකේ නක්. එම ලෝකයක් කොහෙද තියෙන්නේ? ඔක්කොම එකටද තියෙන්නේ. එන එක ලෝකයයිනේ. ඒකත් බොරුවක් නේ. මිනිස්සුම හදාගෙන මිනිස්සුම හිර වෙලා. මනුස්ස ලෝකයක කිව්වොත් තියෙන ලෝකයක මම ඉපදිලා. එතන සාස්ත්‍රත දෘෂ්ටිය. ඇත කියන තැන. බාහිර දෙයක් තියෙනවා. ලෝකයක් තියෙනවා. එහෙම දෘෂ්ටියක කොටු වෙලා. සාස්ත්‍රත දෘෂ්ටිය, ඇත කියන දෘෂ්ටිය. සාස්ත්‍රත දෘෂ්ටිය දුරු කළා කියන්නේ සක්කාය දෘෂ්ටිය දුරු කළා කියන එකයි. ඒ කියන්නේ එතනයි ඔබ දුකින් මිදෙන තැන, සතර අපායෙන් මිදෙන තැන. එතනයි සෝවාන් මාර්ගඥානෙ. හේතුඵල න්‍යාය තුල ඇහැ උපදින ධර්මයක්. කන, නාසය, දිව, කය මේ ආයතන උපදින ධර්මයන්. ඇහැට පේන්නේ වර්ණේ. ඇහැට දිව්‍ය ලෝකෙ පේන්නේ නැහැ. ඇහැට මනුස්ස ලෝකෙ පේන්නේ නැහැ. ඇහැට ඔය කියන එක ලෝකයක්වත්, තිරියන් ලෝකයක්වත් මොකක්වත් පේන්නේ නැහැ. ඒ අපේ හිතන ධර්මයක්. අපි හිතන දේ දකින රූපයට ගැට ගන්නවා.
එතකොට අපිට මනුස්ස ලෝකයේ පේනවා. දිව්‍ය ලෝකෙත් පේනවා. තිරියන් ලෝකෙත් පේනවා. බ්‍රහ්ම ලෝකෙත් පේනවා. නිරෙත් පේනවා. සතර අපායම පේනවා. මනුස්ස ලෝකේ කියලා හිතලා පින්දහම් කරන්න පුළුවන්, පව් කරගන්න පුළුවන්. නේ ඔබට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අල්ලගෙන ලෝකයක් අල්ලගෙන ඒ ලෝකේ මමත් ඉන්නවා. දැන් පින් කරන කෙනෙකුත් ඉන්නවා, පව් කරන කෙනෙකුත් ඉන්නවා. මේ සිතුවිලි මවාගෙන සිතුවිලි වලට කොටු වෙලා සංකල්පයකට සාපේක්ෂවයි මේ පින් දාම් කරන්නේ, පව් කරන්නේ, පින් කරන්නේ. පුඤ්ඤපාප පහියස්ස කියලා කිව්වේ මේ කිසිවක් හම්බ වෙන්නේ නැහැ මේ හේතුඵල ධර්ම තුළ සත්‍ය අවබෝධ කරන කෙනෙක්ට. පරම සත්‍ය තුළ සම්මුති මිනිස්සු හදාගත්ත මායාව නැහැ. ඇහැට මිනිස්සු පේන්නේ නැහැ. ඒක සිතුවිල්ල. ඔබට මේ කාරණා හොඳින් දකින්න ලැබෙනවානේ. ප්‍රථම නිබ්බාන සූත්‍රය තුල හැමදේම බුදුන් වහන්සේ පැහැදිලිව මනාකොට පෙන්නනවා. මේ ලෝකෙට එන සත්වයක් නැහැ මානෙනි, මේ ලෝකෙන් චුත වෙන සත්වයක් නැහැ. චුතින් උප්පත්තින් කිව්වේ ඒකනේ. මේ ලෝකෙට චුත වෙන සත්වයක් නැහැ, ඉපදෙන කෙනෙක් නැහැ. දැන් ඉපදෙන කෙනෙක් නැත්තම්, මැරෙන කෙනෙක් නැත්තම්, චුත වෙන කෙනෙක් නැත්තම්, එන්න කෙනෙක් නැත්තම්, ඉන්න කෙනෙක් නැත්තම්, තීන ලෝකයක් නැත්තම් මොනවද වෙලා තියෙන්නේ? ස්කන්ධ කියලා දෙයක්වත් නැහැ මහණෙනි, ස්කන්ධ කියලා දෙයක්වත් නැහැ කියන එකේ මුකුත්ම පෙන්වන්නේ නැහනේ. වර්ණ රූපය තුල ඉරක් තියනවද? හඳක් තියනවද? මහ පොළවක් තියනවද? අහස තියනවද? පොළව තියනවද? මන ආයතනේ පහළ වීමෙන් තමයි මනුස්ස ලෝකයේ ඉර හඳ ඔක්කොම හැදෙන්නේ ආයතන පහළ වීමෙන්. ඒකයි බුදුන් වහන්සේ කිව්වේ සලායතන ලෝකෝ කියලා. ආයතන වලටයි ලෝක පහළ වෙන්නේ කියලා. ඒව අපිම හදාගත්ත දේවල්, සම්මුති, ප්‍රඥප්ති. අපිම දුක් විඳිනවා හදාගෙන. මනසින් හිතන දේ ආයතන වලට හමු වෙලා නැහැ. ඇහැටවත්, කනටවත්, දිවටවත්, නාසයටවත්, ඒ කාය ප්‍රසාදයටවත් ඔය කියන එක ලෝකයක්වත් හම්බ වෙලා නැහැ. ඔක්කොම මානසිකාර මනෝමය සිතුවිලි. මනුස්ස ලෝකේ තිබ්බොත් සියලු ලෝක තියෙනවා. මනස ලෝකෙට සාපේක්ෂව මැවෙනවා. ලෝකේ නැති වෙනකොට මනසත් නැති වෙනවා. සියලු ලෝකම නැති වෙලා යනවා. මනස කියන්නේ, සිත කියන්නේ ලෝකෙම ප්‍රතිබිම්බයක්. දෙපැත්තට අන්‍යමඤ්ඤ ප්‍රත්‍යතාවයක් තියෙනවා. මනුස්ස ලෝකයේ තියෙනවා නම් සාස්වත දෘෂ්ටිය. මේ චූටි දරුවා, පුංචි දරුවා මනුස්ස ලෝකෙ ඉපදිලත් නැහැ. කාටවත් අයිති නැති කෙනෙක් නියෝජනය නොකරන ඒ හේතුඵල න්‍යාය පුංචි දරුවා ගාව තියෙනවා. පුංචි දරුවා දන්නේ නැහැ ඔය එකකයක්වත් මේ ලෝකෙට බිහි වෙන්නේ මුකු සම්මුතිය ඇතුව නෙමෙයි. හේතුඵල න්‍යාය අවකාශ ධාතුවේ සිදු වෙනවා කිව්වේ ඕක නිසා අන්තරීක්ෂය කිව්වේ. අන්තර් විශ්වය. සිත පහළ වෙනවා කිව්වේ. කවුරුත් මනුස්ස ලෝකේ ඉපදිලා නැහැ ඇත්තටම. අපි කවුරුවත් මනුස්ස ලෝකේ ඉපදිලා නැහැ. ඇත්ත කතාව. අපි ඒක හදාගත්ත එකක්. ඒක සම්මුතියක්, කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මනසින්ම හදාගත්ත මනෝ විකාරයක්. විඥානේ මායාව. මායාවට අපි කොටු වෙලා, මායාවට අපි රැවටිලා මනුස්ස ලෝකයක් කියලා හිතාගෙන ඉන්නවා. ආයතන පහේ හේතුඵල න්‍යාය කිසිම ලෝකයක් අයිති නැහැ. අවකාශ ධාතුව තුළ මනුස්ස ලෝකේ ඔය කියන එක ලෝකයක්වත් ඇත්තෙත් නැහැ. ඒ නිසා නිවනක් තියෙන්නේ. නිවන මේ සිතේ මිදුණු තැන ඒ අවකාශ ධාතුවයි. එහෙම කිසිම දෙයක් පනවන්න බෑ ඇතන. හේතුඵල දහමක් කියන්නේ සංකතයක්. හේතු නිසා හටගත්ත ඵලයක්. අසංකතය කියන්නේ හේතුවක් නිසා හටගත් එකක් නෙමෙයි.
පරම සත්‍යයි. ආයතනයන්ගේ නිදීමමයි හේතුඵල කියන්නේ. ආයතනයන්ගේ හේතුඵල න්‍යාය විපාකයක්. ආයතනයන් මිදීම තුළයි ඇත්තටම හේතුඵල ධර්මයේ තමන්ට හම්බ වෙන්නේ. ආයතන මිදීම තුළයි නිවන තියෙන්නේ. සලආයතන නිරෝධෝ නිබ්බාන. හේතුඵල ධර්මයි ආයතන කියන්නේ. ඇස, කන, දිව, නාසය, කය, මන මේ තමයි සියල්ලම. සබ්බ සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරනවා. ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසත්, කයත් පහසත්, මනසත් මේ සියල්ලම සබ්බයයි මම කියමි. මීට වැඩිය දෙයක් ලෝකේ නැහැ. ඔබ හිතන ওই මනසට මැවෙන ওই කතාව පමණයි තියෙන්නේ. බාහිර දෙයක් නැහැ. කතා කරාට වැඩක් නැහැ. බාහිර දෙයක් නැහැ කියනට හැදී මේ කතාවේ සත්‍යමයි දකින්න ඕනේ. ඔබේ රූපේ මගේ රූපේ ඇහැට හමු වෙලා නැහැ. හැබැයි මනස නිසයි රූප ඇහැට හමු වෙන්නේ. ඇහැ කියන්නේ කැමරාවක්, ෆොටෝ එකක් ගන්නවා. ඒකේ නෑ කතාවක්. කතාව තියෙන්නේ මනසේ. මනෝ විඥානේ. මනෝ විඥානේ චක්කු විඥානේ ගැට ගැහිලා